ලංකාවේ හැම කෙනෙක්ම ආසයි Tamanගේ ජීවිතේ මොනවා හරි දෙයක් ඉගෙන ගන්න. අපි හැදෙන්න ඕන. අද බණ මොඩ් වෙච්ච යුගයක අපි ඉන්නේ. ඒ කියන්නේ මිනිස්සු හැමදාම බණ අහනවා. බලන්න පැය 24ම අද බණ අහන්න පුළුවන්. ගෙදර දැන් බණට එන්න ඕන නෑ. ගෙදර ඉඳලා බණ අහන්න පුළුවන්. පැය 24ම බණ යනවා. ටීවී එක දාගත්ත ගමන් බණ ඉවරයක් නෑ බණ. දැන් මිනිස්සු කොහෙන්ද නිර්මාණය වෙන්නේ? මිනිස්සු කොතනින්ද හැදෙන්නේ? ඒ හැදෙන තැන කොතනද කියලා අපි අවබෝධ කරගන්න ඕන. පහුගිය දවසක අම්මා කෙනෙක් මැරුණා. දරුවෝ 11 දෙනෙක් ඉන්න අම්මා මැරලා ගියා බල්ලෙක් වගේ. එක දරුවෙක් හිටියේ නෑ මේ ආදරණීය අම්මගේ මලකඳ බාර ගන්න. දරුවෝ 11 දෙනෙකුට කිරි දීපු අම්මා මේ ලෝකේ ඉන්න පූජනීයම අම්මා නෙවෙයිද? තමන්ගේ ඇඟ අතුලේ දුවන රතු පාට ලේ ටික සුදු කරපු අම්මා නෙමෙයිද මේ ලෝකේ පූජනීය අම්මා? ඉන්නකම් දෙමව්පියන්ට වෙනස්කම් කරලා මැරුණම ගහනවා ලොකු බෝඩ් එකක් අම්මේ ඔබ බුදු වේවා කියලා. පියාණනේ මතු සසරේ සමු වේවා කියලා. ඉන්නකම් සලකන්නේ නැතුව මරණයට ඇවිල්ලා පැන් වඩන තැනට ඇවිල්ලා බොරුවට කිඹුල් කඳුළු හලන දරුවෝ ඉන්න යුගයක ඔබතුමාලා වැනි දරුවන් ඉන්න එක ඉතාම වටිනවා. මේ පසන් මහත්මයාට හුණු ගන්නවා නෙවෙයි. මං එතුමාට මේ ටිකෝ කියලා එතුමාට රජකම දෙනවේ. එහෙම එකක් නැහැ. යථාර්ථයයි මේ කියන්නේ. ඒ නිසා මේ පින්කමේ වැදගත්කමයි මා ඔබට මේ පසක් කළේ. ඒ නිසා Tamanගේ දෙමව්පියෝ ජීවත් වෙලා ඉන්නකොට දෙමව්පියන්ට යුතුයකම් කරන එක වටිනවා. නේද? දැන් සමහර අම්මලාට ඉන්නකම් සැලකිලි නැහැ. මලාට පස්සේ ඇද්දල දෙපැත්තෙන් තියෙනවා ලස්සන පෙට්ටියක් ගේනවා, සැන් ගානවා, පවුඩර් ගානවා, මල් වඩම් තියෙනවා, බුදු අම්මේ තියෙන සැලකි ලයිට් ටෙල් දානවා. ඒක දකින්න උපාසකම්මලට මැරෙන්න හිතෙනවා. ඇයි ඉන්නකම් වෙනස්කම් කරලා මැරුණම තමයි ඔක්කොම සැලකිලි. මගේ ආදරණීය පින්නතුනේ මේ ලෝකේ මවකගේ උත්තරීතර බව ලෝකෙටම කිව්වේ අපේ ගෞතම බුදුහාමුදුරුවෝ විතරයි. අම්මා කෙනෙක්ගේ සෙනෙහස ආදරය මේ ලෝකේ තියෙන පූජනීයම ආදරයයි. ඔබේ හදවතට තට්ටු කරන්න. අපි වෙනුවෙන් දන් කුඩේ කාගෙන අපි වෙනුවෙන් වැරහැලි ඇඳගෙන අපට ලෝකයේ දුන්නේ අපේ අම්මලා. ඔබ හිතන්න ඔබ උගතුන් කරන්න වියතුන් කරන්න ඔබේ ආදරණීය දෙමව්පියන් මොනතරම් දුක් විඳින්නේ නැද්ද? ඔබේ ආදරණීය දෙමව්පියන් මොනතරම් දුක් විඳලා ඔබේ ලෝකය හදන්නේ නැද්ද? ඔබ කල්පනා කරන්න අම්මා අනන්ත දුක් විඳා. මෙතන ඉන්න කවුරුවත් මේ මල් පලස් වලින් මේ ගමන හදාගත්ත අය නෙවෙයි. රජමාලිගා සිටුමාලිගා අපිට තිබුණේ නැහැ. ඒ තමයි ඇත්ත කතාව. ඔබට උගන්වන්න ඔබේ දෙමව්පියෝ කොච්චර දුක් විඳින්නේ නැද්ද? අද හදවතට තට්ටු කරලා අහන්න. අද ඔබ මහා මන්දිරයක් තැනුවනම් ලස්සන උගතෙක් වුණා නම් වියතෙක් වුණා නම් ඒ අම්මගේ කඳුළු වලින් ඒ තාත්තගේ දාඩිය වලින් මට මතකයි මගේ වැඩසටහනදී එක තරුණ පුතෙක් ඇවිල්ලා කියනවා අම්මේ හතරන් තාත්තේ මගේ මේ හදවතේ හුස්ම තියෙන හදවතේ පණ තියෙනකන් මගේ මේ හුස්ම ටික තියෙනකන් මගේ මේ අත් දෙකේ හයිය තියෙනකන් ඔය දෙන්නව මං කවදාක්වත් අතරින්නේ නැහැ අම්මේ. මගේ පණ වගේ මං ඔය දෙන්නව රකින්න අම්මේ. මේ නේද දරු අද දෙමව්පියන් වයසට යනකොට දෙමව්පියන්ගේ ජීවිතයට කිසිවක් අද ලැබෙන්නේ නැහැ. අද බලන්න එක්ක පුතා ගුරුවරයෙක්, සමහරු නීතිඥවරයෙක්, එක්ක මහාචාර්යවරයෙක්, එහෙම නැත්නම් ડોක්ටර් කෙනෙක්, ප්‍රොක්ටර් කෙනෙක් මට තේරෙන්නේ නැහැ. ඉතාලියේ, කොරියාවේ, ඕස්ට්‍රේලියාවේ, ජපානයේ, එංගලන්තේ දරුවෝ අම්මලා මහලු ගෙවල් වල අනුන්ගේ බත්පත කනවා. පාරවල් වල හිඟා කනවා. ඇයි මේ රටේ දරුවන්ට දැනෙන්නේ නැත්තේ අම්මගේ සුවඳ? ඇයි මේ රටේ දරුවන්ට දැනෙන්නේ නැත්තේ අම්මගේ ගුණය? තථාගතයන් වහන්සේ බුදුහාමුදුරු විදිහට දැක්ක මේ අම්මගේ ගුණය ඔබ දන්නවද? මේ ලෝකේ අමාරුම නිර්මාණය කළේ අම්මා. අපි කවුරුවත් ගස් වලට කඩ තියලා කිරි බීපු අය නෙවෙයි. අද බලන්න හොරු වෙලා ඉන්නවා, මිනිමරුව වෙලා ඉන්න සමාජයක බෝසත් දරුවන් බිහි වෙන්නේ අම්මගේ කිරිවල තියෙන හොඳ නිසායි. අම්මගේ කිරිවල තියෙන සාරය නිසායි. මතක තියාගන්න ඔබ පූජා කරන මලක් ගානේ ඔබ පත්තු කරන පහනක් ගානේ ඔබේ බුදු අම්මව මතක් කරගන්න රත්තරන් දරුවනේ පින්නතුනේ. ගෙදර තියෙන බුදු පිළිවෙට කතා කරන්න පුළුවන් නම් අම්මා ගැට ගහපු පඳුරු, අම්මා ඔබ වෙනුවෙන් ඉල්ලපු දේවල්, මගේ පුතා උගතෙක් වෙනකන් මගේ අම්මා විඳපු දුක වේදනාව කතා කරලා කියනවා. කවදාකවත් අම්මා සැපක් ඉල්ලුවේ නෑ ගිහිල්ලා. දරුවන් ගැනමයි ඉල්ලුවේ. දරුවන් ගැනමයි කිව්වේ. අම්මා මේ ලෝකේ දරුවන්ට ආදරය කළා. ඇඟ ඇතුලේ දුවන. හිතලා බලන්න. තමන්ගේ ඇඟ ඇතුලේ දුවන ලේ ටික දරු පැටියා වෙනුවෙන් සුදු කළා. මේ නෙමෙයිද සැබෑ ආදරය? මේ නෙමෙයිද පූජනීය ආදරය? මේ නෙමෙයිද ලෝකය?
තමන්ගේ ඇඟ ඇතුලෙන් නහරවල දුවන රතු ලේ ටික සුදු කරලා පෝපු අම්මලා පාරවල් ගානේ බල්ලෝ බලල්ලෝ ගිහින් දාලා වගේ ඒක යුතුයකමක්ද අපේ ගිහින් දාන එක. අද සමහර දරුවන්ට යුතුයකම් අමතක වෙලා මේ නවීන ලෝකේ සංකර ලෝකේ හෑන්ඩ් ෆෝන් එක එනකොට Facebook එක එනකොට අන්තර්ජාලය එනකොට ආදරවන්තයෝ වන්තිය එනකොට මව්සෙනියා සමතකයි. පුංචි කාලේ ඔඩොක්කුවේ තියන් නලෝපු හැටි අමතකයි. පපුවට තුරුළු කරගෙන ආදරය කරපු හැටි අමතකයි. ඇයි මේවා දරුවන්ට දැනෙන්නේ නැත්තේ? මතක තියාගන්න තථාගතයන් වහන්සේගේ ආදරණීය ලෝකයේ තියෙන හොඳම පූජා මොකද්ද? අම්මේ ඔබ තමයි දෙවනි බුදුහාමුදුරුවෝ කිව්වා. ගෙන්ගෙට බුදුන් අම්මා කිව්වා. බුද්ධෝවිය මාතා. මට පේනවා තනින් තන මව්වරුන්ගේ ඇස් වලින් වැටිච්ච කඳුළු. ඔයාලා අම්මේ සංසාරේ දරුවෝ වෙනුවෙන් හැමදාම අඬපු අය. දරු පැටව් වෙනුවෙන් මේ ලෝකේ කඳුළු වට්ටපු ඔයාලා. දරු පැටව් වෙනුවෙන් අනන්ත දුක් විඳ ඔයාලගේ සෙනෙහස ආදරය අද ලෝකේ ගොඩක් ඇයට දැනෙන්නේ නැහැ රත්තරන් අම්මේ. අම්මව කවදාකවත් අසරණ කරන්න එපා පින්නතුනේ. මා වැඩිපුර මව්ගුණ ගැන කියන්නේ නැහැ. මොකද මේ මහ පොළොවට බරක් වෙන මිනිස්සුද ජීවත් වෙන නිසා ඒක ගැන ඔබට කියන්න ඕන නිසා මා ඊටාම කෙටියෙන් කියනවා. මේක මව්පිය වන්දනාවක් නෙවෙයිනේ. ඒ නිසා මම ඔබට කියනවා මේ ලෝකෙ කිසිම දවසක ඔබේ දෙමව්පියෝ කවදාකවත් දුකටපත් කරන්න එපා. ඔබේ දෙමව්පියන්ට ආදරය කරන්න. දෙමව්පියෝ තමන්ගේ ගෙදර වැඩකාරයෝ කරගන්න එපා. මුණුපුරා මිනිපිරිය බලන්න අම්මා තාත්තා යොදව ගන්න එපා. වයසට ගියාම කුණු මාළු කෑලි වගේ දෙමව්පියන්ව කුස්සි පල්ලට දාන්න එපා. පණ වගේ ඇයට ආදරය කරන්න. රජෙක් වෙච්ච දවසරේ රජමාලිගාවේ රාජාසනේ ඔබේ බුදු අම්මට තියන්න මගේ රත්තරම් පින්නතුනේ. කවදාක්වත් දුකක් දෙන්න එපා. ඒ රාජාසනේ ඔබේ අම්මට පූජා කරන්න. මගේ අම්මා වයසට ගියාම මං ඉන්න පන්සලේ මගේ අම්මට කාමරයක් හදලා අපි ඉන්නේ ගොඩාක් දුප්පත් තැනක. බැලුවා නම් අපි පුංචි හාමුදුරු 17ක් ඉන්නවා. අපි තාම පොඩි හාමුදුරු නිදාගන්නේ බිම. මං කවදාක්වත් ආධාර ඉල්ලන්නේ පන්සල හදන්න. මම කල්පනා කළේ හැමදාම පන්සල් දිව්‍ය ලෝක කළා වැඩක් නැහැ. මිනිස්සුන්ගේ හිත හදන්න බැරි නම්. මිනිසුන් හිත දෙන්නේ කවද්ද? මිනිසු නිර්මාණය වෙන්නේ කවද්ද? අපි එතන ඉන්න ඕන. මිනිසුන්ගේ හදවත හදන්න ඕන. මගේ අම්මා වයසට ගියාම මං ඉන්න පන්සලේ මගේ බුදු අම්මට කාමරයක් හදලා මගේ මේ අත් දෙකෙන් මගේ අම්මගේ කැතකුණු ටික අතගාලා සිවුර හොදන්න කලින් මම මගේ අම්මගේ ඇඳුම් ටිකයි සෝදන්නේ. මං වළඳන්න කලින් මගේ අම්මගේ කුස පුරවනවා. මගේ අම්මා නැති වෙච්ච දවසට චුට්ටක් දුර හරි මාව අවුරුදු ගාණක් තිස්සේ කුසේ තියන් හිටපු වඩාගෙන හිටපු මාස 9ක් කුසේ තියාගෙන ඉඳලා මාව පණ වගේ රැකපු මගේ අම්මා වෙනුවෙන් එක පැත්තක් කරේ තියන් යනවා ටික දුරක් මගේ අම්මා. මේ ලෝකේ දරුවෙකුට තමන්ගේ අම්මට පූජා කරන්න පුළුවන් වෙන දෙයක් තියෙනවද? ඒ නිසා මතක තියාගන්න උගත්කම් නායකකම් පඬිතුකම් ලොකුකම් මේ සියල්ල తాවකාලිකයි. ඒත් හදවතේ ඇතිවන ආදරය සෙනෙහස මවක් වෙනුවෙන් ගොඩ නැගෙන සෙනෙහස මේ ලෝකෙ කවදාකවත් වචන වලට පෙරලන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ ගන්ධබ්බ රුක්ක මූලේ ඉඳගෙන තව්තිසා දිව්‍ය ලෝකෙට වැඩලා තමන්ගේ රත්තරන් වැදූ බුදු අම්මට 3 මාසයක් විජම්පිටකයේ දේශනා කළේ. අභිධර්මයේ දේශනා කළේ. නැවත රත්තරන් ඉනිමගකින් සංකස්සට වැඩම කළේ අම්මට බණ කියලා. ඒ අම්මව සෝවාන් මාර්ගයේ සෙතප්පුවා. අදටත් තව්තිසා දෙව් භවනේ මාතෘ දිව්‍ය රාජ්‍යාව ඒ අම්මා වැඩ ඉන්නවා. බුදු මෑණියනේ ඔබට මේ බණපද ඇහෙනවා නම් මේ හදවතින් කියන බණ ටික රත්තරන් බුදු පුතෙක් හදපු බුදු අම්මේ ඔබට ඇහෙනවා නම් ඔබ තමයි මේ ලෝකේ ඉන්න රත්තරම්ම වාසනාවන්තම බුදු අම්මා. ආදර බුදු පුතා කුස තුල ගෙන නම්මා බුදු පැතට සැරසෙයි ආදර අම්මා. ඒ බුදු පුතා කුස තුල රඳගෙන අම්මා මම වඳිනවා මහා මායා මව් අම්මා. ඒ බුදු අම්මට අපි කොච්චර වැන්දත් මදි පින්වතුනේ. දැන් බලන්න බුදුහාමුදුරන්ට හැමෝම වඳිනවා. බුදුහාමුදුරු දුන්නු අම්මට කවුරුත් වඳින්නේ.
කාටද අපි වඳින්න ඕන? බුදු පුතෙක් මේ ලෝකෙට දුන්නු ඒ බුදු අම්මටත් අපි වඳින්න ඕන පින්වතුනේ. ඒ නිසා ඒ බුදු මව් වෙනුවෙන් අපි හැමදාම සදා ණය ගැති.